මේ තියෙන්නේ පුටුවේ කකුල් අතර. මේ ඉඳ ගන්න කොටස මේ තියෙන්නේ හාන්සි වෙන කොටස. මෙන්න මේක තමයි අපි අයිසෝප්‍රීන් අණුව සරලවම මතක තියාගන්න ක්‍රමය. අයිසෝප්‍රීන් මතක තියාගන්නේ මේ විදිහට. එතකොට මේ හැම තැනකම තියෙන්නේ කාබන් පරමාණු. හැම තැනකම තියෙන්නේ කාබන් පරමාණු. එනකොට මේ කාබන් පරමාණුවක් හදනවා බන්ධන හතරක්. කාබන් පරමාණුවක් හදනවා බන්ධන හතරක්. මෙන්න මේ බන්ධන හතර හැම කාබන් එකකටම තියෙන්න ඕන. බන්ධන හතර හැම කාබන් එකකටම තියෙන්න ඕන. ඒ අනුව මම අයිසෝප්‍රීන් අණුව මෙහෙම හදනවා. මෙන්න මෙතන කාබන්. මෙන්න කකුල් දෙකක්. මෙන්න මේ කාබන්. මෙන්න කකුල් දෙකක්. මෙන්න මේ කාබන්. මෙන්න ඉඳ ගන්න කොටස මෙන්න මේ කාබන්. මෙන්න අනිත් කාබන්. මෙයාගේ බන්ධන 1යි 2යි තව දෙකක් ඕන. එහෙනම් මෙන්න මේ බන්ධන දෙක. මෙයාගේ බන්ධන දෙකක් තියෙනවා තව දෙකක් ඕන. මෙන්න මේ බන්ධන දෙක. එකයි දෙකයි තුනයි මෙතන බන්ධන තුනක් තියෙනවා මෙන්න අනිත් එක. එකයි දෙකයි තුනයි මෙයාගේ බන්ධන හතර හරි මෙතෙන්න බන්ධන තුනක් ඕනේ මෙන්න හයිඩ්‍රජන් තුනක්. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? අයිසෝප්‍රීන්. මෙන්න දිනෝ අයිසෝප්‍රීන්. right. එහෙනම් රබර් ගසේ පොත්තෙන් ලබා ගන්නා කිරිවේ මේ අයිසෝප්‍රීන් අණු බහුඅවයවීකරණයෙන් සෑදෙන බහුඅවයවිකයකින් ඇඳ ගන්න කොටුව ඇතුලේ අයිසෝප්‍රීන් අණු. එයා මතක තියාගන්නේ මෙන්න මෙයාගෙන් කාගෙන්ද මේ සීයාගේ පුටුවෙන්. සීයාගේ හාන්සි පුටුවෙන් තමයි මතක තියාගන්නේ අයිසෝප්‍රීන්. මෙන්න මේකෙන් තමයි මේක අපි මතක තියාගන්නේ. right. එතකොට අපි මේ ස්වභාවිකව රබර් ශාකයෙන් ලබා ගන්න අයිසෝප්‍රීන් වලට කියන්නේ සිස් අයිසෝප්‍රීන් කියලා. මේ දෙන්නේ සිස් අයිසෝප්‍රීන්. සිස් අයිසෝප්‍රීන්. ඊළඟට ටියුට් එක බහුඅවයවික රසායනය.
මේ ස්වභාවික රබර් තමයි මේ තියෙන්නේ. මේ දෙන්නේ ස්වභාවික රබර්. ඊළඟට තියෙනවා trans isoprene. trans isoprene තියෙනවා. ඒ වලට අපි කියනවා කෘත්‍රිම රබර් කියලා. එහෙම නැත්නම් කියනවා සිලිකන් රබර් කියලා. රිවිෂන් ක්ලාස් එකේ ටියුට් දැම්මම තියලා නැහැ. රිවිෂන් ක්ලාස් එකේ ටියුට් තියෙනකොට අනිවාර්යෙන් 10 වෙනිදා පහුවේ. ඒ හින්දා දැම්මම රිවිෂන් ක්ලාස් එකට එන්න බලාපොරොත්තු තියෙන අය IMS එකට යන්න එපා. හේතුව ටියුට් දැන්ට හදලා තින්නේ ටියුට් 3යි තියෙන්නේ. ඔක්කොම ටියුට් තියෙනවා. චාලක රසායනයෙන් ටියුට් දෙකක් තියෙනවා. චාලක රසායනයෙන් ටියුට් දෙකක් තියෙනවා. මිනුම් වල ටියුට් එකක් තියෙනවා. තව පේපර් කිට් එකක් තියෙනවා. ඊළඟට බහුවර්ණ ප්‍රශ්න පත්‍ර පොඩි පොතක් තියෙනවා. මේ જાතියේ තියෙනවා ප්‍රශ්න පත්‍ර කිට් එකක් තියෙනවා. මේ විදිහෙන් මේකම තමයි කවර. තව පොඩි පොත් දෙකක් තියෙනවා. එක්සයිස් පොත් වගේ පොත් දෙකක් තියෙනවා. චාලක රසායනයේ ටියුට් එක නම් ගහලා ගෙනල්ලා තියෙන්නේ. චාලක රසායනයේ ටියුට් දෙකක් තියෙනවා. ඊට අමතරව තව පොඩි පොතක් තියෙනවා මේ જાතියේ මේ සිද්ධාන්ත සටහන. ඉතින් මේ සෙට් එකත් හදලා ඉවරයි. ඒක ඔක්කොම දාලා තින්නේ බොක්ස් ෆයිල් එක. තවම බොක්ස් ෆයිල් එක print එකෙන් මට හම්බුනේ නැහැ. ඒකට ඔයගලන්ට මාස 9යි නම් ඒ මාස 9 ටියුට් පැක් 9ක් යන්නේ. ඒ පැක් 9න් සම්පූර්ණ සිලබස් එක ආවරණය කරනවා. විභාග ප්‍රශ්න සහ අතිරේක ප්‍රශ්න සමග. එතකොට රිවිෂන් එකේදී පන්ති කට් කරගන්න නැතුව දිගටම ඉන්න වෙනවා. මහන්සි වෙලා වැඩ කරගන්න වෙනවා. ඉතින් ඔක්කොම ටික හදලා එකපාරින්ම ටියුට් සෙට් එක දෙන්න නැත්නම් ඔතන ටියුට් පැටලුනොත් එහෙම ආයෙ මුකුත් කරගන්න බැරි වෙනවා. නා හදිස්සි වෙන්න එපා 10 වෙනිදා වෙනකල් ඉවසමු. right. මේ තියෙනවා සිස් isoprene. මේ සිස් isoprene තින්නේ ස්වභාවික රබර් වල. කෘත්‍රිමව හදනවා අපි ඒවට කියනවා නියෝප්‍රීන් කියලා කියනවා නැත්නම් සිලිකන් රබර් කියලා කියනවා. ඒවයේ තින්නේ trans isoprene. එහෙනම් බලන්න සිස් isoprene කියලා තියෙනවා ලියමු මෙතන. ස්වභාවික රබර් ශාකයෙන් ලබා ගන්නා ආකාරයයි. ස්වභාවික රබර් ශාකයෙන් ලබා ගන්නා ආකාරයයි. ස්වභාවික රබර් ශාකයෙන් ලබා ගන්නා ආකාරයයි. ඊළඟට trans isoprene කෘත්‍රිම රබර්. වරන් ඇතුලේ දාගන්න සිලිකන් රබර්. නිපදවීමට යොදා ගනු ලබයි. right. දැන් අපි ගිය සතියේ කතා කරා සංගණන බහුවවයවික සහ ආකලන බහුවවයවික. මෙතෙන්නෙත් ඇත්තටම සිද්ධ වෙන්නේ ආකලන බහුවවයවිකරණය. ඇයි මේකේ දිත්ත බන්ධන දිනවා. ඒ දිත්ත බන්ධන කැඩිලා නව සංයෝග නව බන්ධනයක් ඇති වෙනවා. මෙන්න හොඳට බලාගන්න මේක අඳින්න තනියෙන් පුළුවන් වෙන්න ඕන. මෙන්න ඒක isoprene අණුවක්. මෙන්න ඒක isoprene අණුවක්. මෙතන තියෙන්නේ හයිඩ්‍රජන්. ලංකාවේ රබර් මාකට් එකට පාරක් වුණා තමයි කෘත්‍රිම රබර්. මෙන්න ගමත් isoprene අණුවක්.
වෙන දෙයක් නෙමෙයි ලංකාවට දැන් පොල් කටු අඟුරුත් පිට රටින් ගෙන්නන ගන්න වැටලා ඉන්නේ. කිව්වේ නම් දේශීය ආර්ථිකයක් හදනවයි කියලා. මම හිතන්නේ දැන් විදේශ රටවල ආර්ථිකය තමයි හදන්නේ. මේ තියෙන්නේ සිස් අයිසෝපීන් අණු දෙකක්. මේකේ තියෙන දිත්ත බන්ධනය කැඩෙනවා. මේ දිත්ත බන්ධනය කැඩෙනවා මේ ආකාරයට. එක ඉලෙක්ට්‍රෝනයක් මෙයා ගන්නවා එක ඉලෙක්ට්‍රෝනයක් මෙයා ගන්නවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. ඉතින් මේ දිත්ත බන්ධනයක් කැඩෙනවා. එතකොට ඔයගොල්ලෝ මේක දිගට ලියාගෙන යන්න මෙහෙන් ලියන්න මම එන්නේ මදි වෙන ඉඳ මම යටින් ලියනවා. මේ දිත්ත බන්ධනය කැඩුනාම මෙතන ඉතිරි වෙන්නේ කාබන් මෙන්න කාබන්. මෙන්න මෙතන කාබන්. මේ කාබන් මේ කාබන්. මේ දිත්ත බන්ධනය කැඩලා ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන් දෙනවා. මේ දිත්ත බන්ධනය කැඩලා ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන් දෙනවා. එහෙනම් ඒ ඉලෙක්ට්‍රෝන දෙක අතර බන්ධනයක් ඇති වෙනවා. මේ හයිඩ්‍රජන් එක මේ තියෙනවා. මෙතන හයිඩ්‍රජන් එක මේ තියෙනවා. මෙතෙන් එනවා නිදාස් ඉලෙක්ට්‍රෝනයක්. එයා මෙහෙට බන්ධනයක් හදනවා. එහෙනම් මේ කාබන්ගේ කතන්දරේ ඉවරයි. එනවා මෙතෙන්. මේ බන්ධනයෙන් එක ඉලෙක්ට්‍රෝනයක් මෙයා ගන්නවා. එක ඉලෙක්ට්‍රෝනයක් මෙයා ගන්නවා. ඒ ගන්න එකෙන් මෙහාට බන්ධනයක් හදනවා. මෙතන හයිඩ්‍රජන් දෙක මේ විදිහට තියෙනවා. මේ හයිඩ්‍රජන් වල වෙනසක් උනේ නැහැ. මේ CH3 කාණ්ඩයේ වෙනසක් උනේ නැහැ. එහෙනම් එන්න මෙයා වෙනස් වුණා. ඊළඟට මෙයා මේ බන්ධනය කැඩෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ ඉලෙක්ට්‍රෝන දෙක දෙන්න බෙදා ගන්න. මේ බන්ධනයක් කැඩෙනවා. මෙයත් ඉලෙක්ට්‍රෝන මෙන්න වෙනම ගන්න. එතකොට මෙතන මේ තිබ්බේ තනි බන්ධනයක්. ඉලෙක්ට්‍රෝනයක් ආවා. එහෙනම් ඒ දෙන්න ඒ ඉලෙක්ට්‍රෝන දෙකෙන් බන්ධනයක් හදාගන්න. මේ දිත්ත බන්ධනය කැඩිච්චාම මෙතන තනි බන්ධනයක් තියෙනවා. මේ දිත්ත බන්ධනය කැඩිච්චාම මෙතන තනි බන්ධනයක් තියෙනවා. මෙයාගේ මෙතන කැඩිච්චාම එන ඉලෙක්ට්‍රෝනේ මෙයා ගන්න. මෙතනින් එන ඉලෙක්ට්‍රෝනේ මෙයා ගන්න. මෙතන ඉලෙක්ට්‍රෝනයක් තියෙන ඒ දෙන්න බන්ධනයක් හදාගන්න. මේ හයිඩ්‍රජන් දෙකේ වෙනසක් නැහැ. මෙතන නිදාස් ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා මෙතෙන්ද. එන්න මෙයා මේ පැත්තෙන් තව එකක් එක්ක සම්බන්ධ වෙනවා. මේ CH3 වෙනසක් නැහැ. මේ හයිඩ්‍රජන් වල වෙනසක් නැහැ. එහෙනම් මේකට කියනවා අයිසෝප්‍රීන් දාමයක් කියලා. මේකට කියනවා අයිසෝප්‍රීන් දාමයක් කියලා. මේකට තමයි අපි කියන්නේ ස්වභාවික රබර් කියලා. මේකට කියනවා ස්වභාවික රබර් කියලා. එහෙනම් ඔයගොල්ලෝ මේ රූප සටහන මේ පැත්තේ ඉඳලා ඊතලයේ ගහලා මෙයා අඳින්න මෙතන. කල්පනාවෙන් අදින්න. ඉඩ කඩ පරිස්සම් කරගෙන. හරිනම් හරි කියලා මැසේජ් එකකුත් දාන්න.
හරිද මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඔක මතකයෙන් අඳින්න පුළුවන්කම තියෙන්නත් ඕන. එතකොට රබර් කියලා කියන්නේ මෙවැනි අයිසෝප්‍රීන් දාම ගොඩක එකතුවක්. රබර් කියලා කියන්නේ මෙවැනි අයිසෝප්‍රීන් දාම ගොඩක එකතුවක්. එතකොට මෙන්න මේ කියන අයිසෝප්‍රීන් දාම මේ විදිහට තියෙනවා. එතකොට මේවයි අතර දිත්ත බන්ධන තියෙනවා මේ. මම මේ දිත්ත බන්ධනය යන්නේ. සාමාන්‍යයෙන් අපි ගන්න මේ රබර් ගහෙන් ගන්න රබර් කිරි ඔයගොල්ලෝ දන්නව ඇති. රබර් ගහේ රබර් කිරි ගත්තාම අර කිරි බේරිලා තියෙන. ඒවා හදලා ගුලි හදලා ගන්න. ඒවට කියනවා ඔට්ටපාලු කියලා. ඔය කෑගල්ල පැත්තේම කට්ටිය ඉන්නවනම් මෙව හොඳට දන්නවා. ඔට්ටපාලු කියන ඒවා තමයි රබර් ගහේ කඳෙන් බේරලා තියෙන්නේ. නූල් වගේ තියෙන්නේ. ඒවා ගුලි එහෙම හදලා ගන්නවා. බෝල ගහන්න එහෙම ගන්නවා. ගැහුවාම ඉතින් හැබැයි ඉදිමෙලම වදින තැන කෙල්ල එහෙම ගහන්න ගත්තා. ගල් වලින් ගහනවා වගේ තමයි. එතකොට මෙන්න මේ හරස් බන්ධන කෑකල්ලේ උන්ට ඒක දන්නේ ඔට්ටපාලු කියන නේ මන් දන්නේ. right එතකොට මෙන්න මේ තියෙන හරස් බන්ධන අපි කඩනවා. මේ ඔට්ටපාලු ගත්තාම මේවා හොඳට ඇදෙනවා. ප්‍රත්‍යක්ෂතාවය ඉතාමත්ම වැඩි. මේ හරස් බන්ධන කඩලා ඒ හරස් බන්ධන අතර ඇති කරනවා සල්ෆර් බන්ධන. යන්නේ මේ අතර සල්ෆර් බන්ධන ඇති කරනවා. අන්න ඒකට අපි කියනවා වල්කනයිස් කරනවායි කියන්නේ. ඒකට කියනවා වල්කනයිස් කරනවායි කියන්නේ. එතකොට සාමාන්‍ය රබර් අරගෙන ඒ වලට එකතු කරනවා සල්ෆර්. බර අණුව 3ක් 5ක් අතර ප්‍රමාණය. ඒගල්ලා රබර් අපේ කර්මාන්ත මේ වශයෙන් විවිධ කර්මාන්ත සඳහා යොදා ගන්න. ටයර්, සෙරෙප්පු, සබත්තු, මීගාවට මේ බැලුන් අරවම ඔක්කොටම ගන්න. right එහෙනම් ලියමු රබර් වල්කනයිස් කිරීම. ලියන්න ස්වභාවික රබර් වලට 100ට 1/4 අතර ප්‍රමාණයක්. බරාණුව සල්ෆර් එකතු කරනු ලැබේ. බරාණුව සල්ෆර් එකතු කරනු ලැබේ. එවිට අයිසෝප්‍රීන් දාමවල වූ ආය මුලින්දලා කියනවා ස්වභාවික රබර් වලට 100ට 1/4 අතර ප්‍රමාණයක්
ස්වභාවික රබර් වලට 100ට 1.4ක් අතර ප්‍රමාණයක්. බර අණුව සල්ෆර් එකතු කරනු ලැබේ. සල්ෆර් එකතු කරනු ලැබේ. එවිට අයිසෝප්‍රීන් දාමවල වූ ද්විත්ව බන්ධන විවෘත වී අයිසෝප්‍රීන් දාමවල වූ ද්විත්ව බන්ධන විවෘත වී එම දාම අතර සල්ෆර් හරස් බන්ධන ඇති වේ. සල්ෆර් හරස් බන්ධන ඇති වේ. මෙන්න මේ රූප සරණ පොඩ්ඩක් ඇඳගමු. අයිසෝප්‍රීන් දාම අතර ඇති වෙනවා සල්ෆර් හරස් බන්ධන. අයිසෝප්‍රීන් දාම තියෙනවා. ඒ අයිසෝප්‍රීන් දාම වලට හරස් බන්ධන ඇති කරනවා මේ සල්ෆර් මගින්. යටින් ලියමු. මෙමගින් ස්වභාවික රබර් වලට වඩා අඩු ප්‍රත්‍යාස ගුණ පෙන්වන ස්වභාවික රබර් වලට වඩා අඩු ප්‍රත්‍යාස ගුණ පෙන්වන විවිධ කර්මාන්ත සඳහා යොදාගත හැකි ලක්ෂණ සහිත රබර් නිපදවා ගනු ලැබේ. ඒකටම ලියමු ඊගාව කරුණ විදියට සල්ෆර් එකතු කිරීම මගින් කල් පැවැත්ම වැඩි කිරීම යාන්ත්‍රික ගුණ වැඩි කිරීම ඇලෙන සුළු බව අඩු කිරීම සිදු කළ හැක.
right එන්න බලන්න එහා පැත්තේ පිටුවට note කියලා දාලා දිනව පොඩ්ඩක් එතන අපි විශේෂ සටහනක් දාගන්නවා සාමාන්‍යයෙන් ස්වභාවික රබර් හැදෙන්නේ සිස් අයිසෝප්‍රීන් මේක අපිට රසායනාගාර තුල නිපද වීමේ හැකියාවක් නැහැ රසායනාගාර තුල නිපද වෙන්නේ ට්‍රාන්ස් අයිසෝප්‍රීන් ඒවට තමයි අපි කියන්නේ කෘත්‍රිම රබර් ඒවත් සිලිකන් රබර් කියලා එහෙනම් ලියමු සරල ලකුණක් දාලා පළවෙනි එක ස්වභාවික රබර් නිපදවනු ලබන ස්වභාවික රබර් නිපදවනු ලබන ස්වභාවික රබර් නිපදවනු ලබන සිස් අයිසෝප්‍රීන් රසායනාගාර තුල කෘත්‍රිමව නිපදවා ගත නොහැක රසායනාගාර තුල කෘත්‍රිමව නිපදවා ගත නොහැක දෙවෙනි තරු ලකුණ රසායනාගාර තුල නිපදවනු ලබන්නේ ට්‍රාන්ස් අයිසෝප්‍රීන්ය රසායනාගාර තුල නිපදවනු ලබන්නේ ට්‍රාන්ස් අයිසෝප්‍රීන්ය ට්‍රාන්ස් අයිසෝප්‍රීන් බහු අවයවීකරණයෙන් ට්‍රාන්ස් අයිසෝප්‍රීන් බහු අවයවීකරණයෙන් නියෝප්‍රීන් නිපදවා ගනු ලැබේ එහෙම නැත්නම් ඒකට දාගන්න කෘත්‍රිම රබර් කියලා නියෝප්‍රීන් එහෙම නැත්නම් කෘත්‍රිම රබර් රබර නිෂ්පාදනයේදී යොදා ගන්නවා ගොඩාක් වෙලාවට ෆෝමික් ඇසිඩ්. අපි කියනවා ෆෝමික් අම්ලය කියලා. රබර නිෂ්පාදනයේදී යොදා ගන්නවා ෆෝමික් අම්ල. එන්න තමයි රබර් නිෂ්පාදන ආයතනයක් ගාමින් යනකොට ටිකක් සැර ගඳක් එනවා. ෆෝමික් ඇසිඩ් තමයි නිපද වෙන්නේ. ලියාගමු රසායනාගාරවල කෘත්‍රිමව නිපදිය හැකිද නැහැද රසායනාගාර තුල සිස් අයිසෝප්‍රීන් භාවිතා කරන්න බෑ භාවිතා කරන්නේ හදන්නේ ට්‍රාන්ස් අයිසෝප්‍රීන් ලියාගමු මේකව කරන රබර් ආශ්‍රිත කර්මාන්තවලදී රබර් ආශ්‍රිත කර්මාන්තවලදී රබර් කිරි කැටි ගැසීම ප්‍රමාද කිරීම සඳහා රබර් කිරි කැටි ගැසීම ප්‍රමාද කිරීම සඳහා රබර් කිරි කැටි ගැසීම ප්‍රමාද කිරීම සඳහා ෆෝමික් අම්ලය යොදා ගනු ලබයි
ෆෝමික් අම්ලය යොදා ගනු ලබයි. එතකොට රබර් ආශ්‍රිත නිෂ්පාදන වලට උදාහරණ තමයි රබර්, ටයර්, ටියුබ්, සෙරෙප්පු, සබත්තු, මෙට්ට. එනලියමු රබර් ආශ්‍රිත නිෂ්පාදන ලෙස රබර් ආශ්‍රිත නිෂ්පාදන ලෙස ටයර්, ටියුබ්, සෙරෙප්පු, සපත්තු, මෙට්ට, පාපිසි, සැලකිය හැකියි. ඊළඟට අපි මාතෘකාව තියෙන්නේ බහුඅවයවික හා ඒ ආශ්‍රිත නිමි භාණ්ඩ. ඔය දැන් කියපු බහුඅවයවික යොදාගෙන හදන ලබන නිමි භාණ්ඩ. එතකොට මේ යම්කිසි භාණ්ඩයක් නිපදවීමේදී අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නවා රබර්. අමුද්‍රව්‍ය ලෙස රබර් යොදා ගන්න. හැබැයි අපි මේ යොදා ගනු ලබන රබර් ප්‍රමාණය අඩු කිරීම සඳහා යොදා ගන්නවා පිරවුම් ද්‍රව්‍ය. රබර් ප්‍රමාණය යොදා ගන්නා යෙදවුම් රබර් ප්‍රමාණය අඩු කිරීම සඳහා යොදා ගන්නවා පිරවුම් ද්‍රව්‍ය. එහෙනම් මෙන්න මේ පිරවුම් ද්‍රව්‍ය යොදන්නේ අමුද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම සඳහා. රබර් මිලාදිකයි නම් ඒ මිලාදික රබර් ගොඩාක් දානව වෙනුවට ඒ වෙනුවට පිරවුම් ද්‍රව්‍ය දානවා. ඒ වගේම මේ රබර් වල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා අපි එකතු කරනවා ආකලන ද්‍රව්‍ය. රබර් වල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා එකතු කරන මොනවාද? ආකලන ද්‍රව්‍ය. රබර් විතරක් නෙමෙයි ඕනෑම ද්‍රව්‍යයක ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා ආකලන ද්‍රව්‍ය. එහෙනම් බලන්න ඩියුට් එකේ බහුඅවයවික හා නිමි භාණ්ඩ කියලා තියෙනවා. බොහොමයක් බහුඅවයවික ආශ්‍රිත කර්මාන්තවලදී නිමි භාණ්ඩයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා විවිධ තාක්ෂණික ක්‍රමවේද මෙන්ම වෙනත් බහුඅවයවික නොවන ද්‍රව්‍ය සමග මිශ්‍ර කරනු ලැබේ. මේදී එකතු කරන ලබන ප්‍රධාන ද්‍රව්‍ය ආකාර දෙකයි. පළවෙනි එක පිරවුම් ද්‍රව්‍ය, දෙවෙනි එක මොකන්ද? ආකලන ද්‍රව්‍ය. right. එහෙනම් අපි ගමු පළවෙනියටම පිරවුම් ද්‍රව්‍ය. right. පිරවුම් ද්‍රව්‍ය යොදාගන්නේ අපි යොදනු ලබන අමුද්‍රව්‍ය ප්‍රමාණය අවම කර ගැනීම සඳහා. ඒකල්ලා අදාළ භාණ්ඩයේ ධාරිතාවය එහෙම නැත්නම් අමුද්‍රව්‍ය ප්‍රමාණය අපිට වැඩි කර ගැනීම හැකියාව තියෙනවා. චුට්ටක් ලියමු මේ විදිහට. යම් නිෂ්පාදනයක් සඳහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය යෙදවුම් ප්‍රමාණය වැඩි කිරීම අමුද්‍රව්‍ය යෙදවුම් ප්‍රමාණය අඩු කිරීම සහ බහු අවයවිකයේ භෞතික සහ යාන්ත්‍රික ගුණ
ඉහළ නැංවීම සඳහා ඉහළ නැංවීම සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍ය යොදා ගනු ලබන ද්‍රව්‍ය පිරවුම් ද්‍රව්‍ය ලෙස නම් කෙරේ. පිරවුම් ද්‍රව්‍ය ලෙස නම් කෙරේ. රාජ්‍යයන්ට බයිද යම් බහුවවයවිකයක අමුද්‍රව්‍ය භාවිතාව අඩු කරමින් ඒකේ යාන්ත්‍රික ගුණ සහ භෞතික ගුණ ඉහළ නැංවීම සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍යයන්ට අපි කියනවා පිරවුම් ද්‍රව්‍ය කියලා. යම් බහුවවයවිකයක අමුද්‍රව්‍ය භාවිතාව අඩු කරමින්. එතකොට ගැළපෙන වචන වලින් ලියා ගන්න. යම් බහුවවයවිකයක අමුද්‍රව්‍ය භාවිතාව අවම කරමින් නැත්නම් අඩු කරමින් එම බහුවවයවිකේ යාන්ත්‍රික සහ භෞතික ගුණ ඉහළ නැංවීම සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍යයන්ට අපි කියනවා පිරවුම් ද්‍රව්‍ය කියලා. එතකොට මොකද්ද මේ පිරවුම් ද්‍රව්‍ය වල වැදගත්කම? පිරවුම් ද්‍රව්‍යයන්ගේ වැදගත්කම මොකද්ද? එකක් තමයි මේවා මගින් භෞතික ගුණ ඉහළ නංවනවා. එහෙනම් මේ මොහේර්තේ පළවෙනි එක අදාළ නිමි භාණ්ඩයේ නැත්නම් බහුවවයවිකයේ භෞතික ගුණ ස්කන්ධයේ ප්‍රමාණය භෞතික ගුණ වරන් ඇතුලේ ස්කන්ධයේ ප්‍රමාණය ස්කන්ධයේ ප්‍රමාණය ඉහළ නංවනු ලබයි. ස්කන්ධයේ ප්‍රමාණය ඉහළ නංවනු ලබයි. දෙවෙනි එක තමයි යාන්ත්‍රික ගුණ ඉහළ නංවනවා. උදාහරණයක් විදිහට ටයර් නිෂ්පාදනයේදී දානවා කාබන් බ්ලැක් කියන එක. කාබන් කුඩු එකතු කරනවා. ඒ හින්දා මොකද වෙන්නේ? ටයරයට ශක්තිමත් බව ලැබෙනවා. මං කිව්වේ නිෂ්පාදනයේ භෞතික ගුණ ස්කන්ධයේ ප්‍රමාණය වගේ දේවල් ඉහළ නංවනවා. භෞතික ගුණ ස්කන්ධයේ ප්‍රමාණය වගේ දේවල් ඉහළ නංවනවා. දෙවෙනි එක යාන්ත්‍රික ගුණ වරන් ඇතුලේ ලියා ගන්න ශක්තිමත් බව. ශක්තිමත් බව ඉහළ නංවනු ලබයි. ශක්තිමත් බව ඉහළ නංවනු ලබයි. ඊළඟට අපි ගත්තොත් එහෙම සමස්ත මිශ්‍රණයේ පරිමාව වැඩි කරනවා. අපි කියනවා රෙසිනයේ පරිමාව කියලා. ලියමු. තුන්වෙනි එක සමස්ත මිශ්‍රණයේ පරිමාව වැඩි කරනු ලබයි. සමස්ත මිශ්‍රණයේ පරිමාව වැඩි කරනු ලබයි. සමස්ත මිශ්‍රණයේ පරිමාව වැඩි කරනු ලබයි. ඊළඟට අවසාන වශයෙන් ගත්තාම මිශ්‍රණයේ සඳහා යන අමුද්‍රව්‍ය සඳහා යන වියදම මොකද කරන්නේ? අඩු කරනවා. එහෙනම් නියම අන්තිම එක
समस्त मिश्रණය සඳහා යන समस्त मिश्रණය සඳහා යන समस्त मिश्रණය සඳහා යන වියදම අඩු කරනු ලබයි. වියදම අඩු කරනු ලබයි. එතකොට මේ පිරවුම් ද්‍රව්‍ය එකතු කිරීම මගින් අපිට වෙනස් කරන්න පුළුවන් භෞතික සහ රසායනික ගුණාංග තියෙනවා. තාප සන්නායකතාවය වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්. ඊළඟට විද්‍යුත් ප්‍රතිරෝධකතාවය. මෙයා වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. බලන්න ඊගාවට තියෙන්නේ පිරවුම් ද්‍රව්‍ය මගින් ලියන්න පළවෙනි තල්ලකොන තාප සන්නායකතාවය. තාප සන්නායකතාවය. දෙවෙනි එක විද්‍යුත් ප්‍රතිරෝධකතාවය. විද්‍යුත් ප්‍රතිරෝධකතාවය. තුන්වෙනි එක ඝර්ෂණය. ඊළඟට තාපය සඳහා ප්‍රතිරෝධී බව. තාපය සඳහා ප්‍රතිරෝධී බව. ඊළඟට ශක්තිමත් බව. ඊළඟට බර. ඊළඟට ගෙවීමට ප්‍රතිරෝධී බව. හායනයට ප්‍රතිරෝධී බව. හායනයට ප්‍රතිරෝධී බව ආදී ලක්ෂණ වෙනස් කරනු ලබයි. ආදී ලක්ෂණ වෙනස් කරනු ලබයි. හරි අපි බලමු එහෙනම් එහා පැත්තේ පිටු වෙන්න මේ සඳහා උදාහරණ. උදාහරණ පළවෙනි කියන්නේ ටයර් නිෂ්පාදනයේදී පිරවුම් ද්‍රව්‍ය ලෙස කාබන් බ්ලැක් කාබන් කුඩු යොදා ගැනීම. කාබන් බ්ලැක් යොදා ගැනීම. දෙවෙනි එක සුදු පාට රබර් මිශ්‍රණ සඳහා කාබන් බ්ලැක් කියන්නේ කාබන් කුඩු. සුදු පාට රබර් මිශ්‍රණ සඳහා මැග්නීසියම් කාබනේට් යොදා ගැනීම. මැග්නීසියම් කාබනේට් යොදා ගැනීම. තුන්වෙනි තීන්ත නිෂ්පාදනයේදී පිරවුම් ද්‍රව්‍ය ලෙස යොදා ගන්නවා කැල්සියම් කාබනේට්. එන ලියන්න. තීන්ත නිෂ්පාදනයේදී
පිරවුම් ද්‍රව්‍ය ලෙස කැල්සියම් කාබනේට් යොදා ගැනීම. කැල්සියම් කාබනේට් යොදා ගැනීම. right. අපි එමු ඊගාවට ආකලන ද්‍රව්‍ය. ආකලන ද්‍රව්‍ය. ආකලන ද්‍රව්‍ය කියන්නේ යම්කිසි කර්මාන්තයකදී කර්මාන්තයේදී නිපදවනු ලබන නිමි ද්‍රව්‍යයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා යොදා ගන්නු ලබන සොයි. ඊට අමතරව මේක නිෂ්පාදනයේදී සමානක් වෙලාට ගැටලු ඇති වෙනවා. අන්නේ ගැටලු මගහරවා ගැනීම සඳහා යොදා ගන්නවා ආකලන ද්‍රව්‍ය. ඇට්ලියමු එතන මේ විදිහට බහුවවයවික ආශ්‍රිත කර්මාන්තයකදී බහුවවයවික ආශ්‍රිත කර්මාන්තයකදී නිෂ්පාදන ක්‍රියාවලියකදී ඇතිවන නිෂ්පාදන ක්‍රියාවලියකදී ඇතිවන නිෂ්පාදන ක්‍රියාවලියකදී ඇතිවන ගැටලු අවම කිරීම සහ භාවිතයේදී වඩාත් ඉහළ ගුණාත්මක බවින් යුත් නිමැවුම් ලබා ගැනීම සඳහා සාපේක්ෂව අඩු ප්‍රමාණවලින් භාවිත කරනු ලබන රසායනික ද්‍රව්‍යයන් වේ. එහෙනම් මොනවාද මේ ආකලන ද්‍රව්‍යයන් වල වැදගත්කම? අපිට යම්කිසි නිමි භාණ්ඩයක ඉහළ ගුණාත්මක භාවයක් පවත්වා ගැනීම සඳහා යොදා ගන්න පුළුවන්. ප්‍රධානතම වැදගත්කම ඒක වෙන්නේ. උදාහරණයක් විදිහට කල් පැවැත්ම වැඩි කරනවා. ඊගාවට මොකක් හරි හිතන්නකො ප්ලාස්ටික් කියලා. ප්ලාස්ටික් වලින් හදනවා නම් ඒකේ නිමාව හොඳ නිමාවක් ලබා ගැනීම. එන ගුණාත්මක භාවය ඉහළ නැංවීම. right එහෙනම් ලියන්න එතන ආකලන ද්‍රව්‍යයන් වල වැදගත්කම. ලියන්න හොඳ රසායනික ද්‍රව්‍යයන් කිව්වම ආකලන ද්‍රව්‍යයන් සඳහා අපි දැන් රසායනික කර්මාන්ත පාඩම හරියටම කරේ නැහැනේ. ඒකේ භාවිතා කරන විවිධ රසායනික ද්‍රව්‍යයන් මේ ආකලන ද්‍රව්‍ය විදිහට. ඒක කර්මාන්ත පාඩමේදී මම මේකට සාය සම්බන්ධ කරන්නේ. ඇල්කිඩ් ඇක්‍රිලික් කරෝම වගේ කියනවා. right එහෙනම් ලියමු ඊගාවට. ආකලන ද්‍රව්‍යයන් වල වැදගත්කම
හොඳ නිමාවක් ලබා ගැනීම සඳහා. හොඳ නිමාවක් ලබා ගැනීම සඳහා. දෙවෙනි එක බහුවවයවිකයේ කල් පැවැත්ම වැඩි කිරීම සඳහා. බහුවවයවිකයේ කල් පැවැත්ම වැඩි කිරීම සඳහා. බහුවවයවිකයේ කල් පැවැත්ම වැඩි කිරීම සඳහා. තුන්වෙනි එක බහුවවයවිකය ඔක්සිකරණය වීමේ. බහුවවයවිකය ඔක්සීකරණය වීමේ. බහුවවයවිකය ඔක්සීකරණය වීමේ නැඹුරුතාවය අඩු කිරීම සඳහා. බහුවවයවිකය ඔක්සීකරණය වීමේ නැඹුරුතාවය අඩු කිරීම සඳහා. ඊළඟට බහුවවයවිකයේ යාන්ත්‍රික ගුණ වෙනස් කිරීම සඳහා. බහුවවයවිකයේ යාන්ත්‍රික ගුණ වෙනස් කිරීම සඳහා. උදාහරණයකට අපි කිව්වා රබර් වලට එකතු කරනවා සල්ෆර්. ආකලන ද්‍රව්‍ය. එහෙනම් මේ මේකාවික බහුවවයවිකයේ ප්‍රත්‍යස්ත ගුණ වෙනස් කිරීම සඳහා. බහුවවයවිකයේ ප්‍රත්‍යස්ත ගුණ වෙනස් කිරීම සඳහා. ආකලන ද්‍රව්‍ය එකතු කරනු ලැබේ. ආකලන ද්‍රව්‍ය එකතු කරනු ලැබේ. right කියන්න බලන්න අය නෝට් එකේ කොතනද ඉතිරි වෙලා තියෙන්නේ? පළවෙනි ප්‍රශ්න පහ කරාද? දෙක තුන හතර දෙවෙනි වීඩියෝ යහනවා බහුවවයවික ප්‍රධාන කාණ්ඩ හතරකට වර්ග කර දක්වනු ලැබේ. ඒවා නම් කරන්න. බහුවවයවික 6 වෙනි ප්‍රශ්නේ බහුවවයවික ප්‍රධාන කාණ්ඩ හතරකට වර්ග කරනවා. පළවෙනි එක තමයි ප්ලාස්ටික්. දෙවෙනි එක රබර්. තුන්වෙනි එක ෆයිබර්. ඊළඟ එක රෙසින්. රෙසින් කියන්නේ ද්‍රව අවස්ථාවේ තියෙන බහුවවයවික. පිටු අංකය 2 ප්‍රශ්න අංකය 6. යූරියා ෆෝමැල්ඩිහයිඩ් සිලබස් එකේ නෑ. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ. ආකලන ප්‍රතික්‍රියාවලට සහභාගී වෙන ඒක අවයවිකයක් සතුව පැවතිය යුතු ප්‍රධාන ලක්ෂණ. ආකලන බහුවවයවිකයක් වෙන්න නම් කාබන් කාබන් අතර තියෙන්න ඕනේ මොනවද? ද්විත්ව බන්ධන. එහෙම එකක් නැහැ.
එහෙනම් මොකක්ද ඕගලන්ගේ ඩියුට් එකේ තියෙන්නේ? චුට්ටක් ඉන්න බලන්න ඩියුට් එක මාරු වෙලාද? මම මේ රිවිෂන් එකක් කරගෙන නැද්දන්නේ. මෙන්න බලමු වෙන ඩියුට් එක මාරු වෙලා. ඉතින් අප්පා මේක නේ ඔයගොල්ලෝ ගාව දෙන්නේ. කීවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කියන්නේ? 6. අය. මේ තාපස්සාපන තාපස විකාරය ලිව්වද? ඔව්. right එහෙනම් අවිධිමත් ලෙස බහුවවේවික නිෂ්පාදනය සහ භාවිතය නිසා පරිසර දූෂණය සිදුවේ. ඊට කරුණු සඳහා පක්ෂව කරුණු දක්වන්න. බහුවවේවික භාවිතය හොඳම උදාහරණය තමයි shopping bag භාවිතය. හැම දෙයකම කඩේට ගියපුවාම shopping bag එක තමයි දාලා දෙන්නේ. ඊගාවට ටොෆී කොළ භාවිතය. ටොෆී එක කෑම කොලේ විසි කළා දැම්ම. අයිස්ක්‍රීම් කෑම කොලේ විසි කළා දැම්ම. ඒක මොකද වෙන්නේ අවසානයේදී? පරිසර දූෂණය සඳහා දායක වෙනවා. එහෙනම් ලියමු. බොහෝමයක් ද්‍රව්‍ය ඇසුරුම් කරණය සඳහා බහුලවම යොදා ගනු ලබන්නේ බහු අවයවික ද්‍රව්‍යයි. භාණ්ඩ භාවිතයෙන් පසු ස්වභාවික පරිසරයට මෙම ද්‍රව්‍ය එකතු වීම නිසා ස්වභාවික චක්‍ර අක්‍රමවත් වේ. පරිසරය දූෂණය වේ. ඊගාව කරුණ. බොහෝමයක් බහුඅවයවික කෘතිමව නිපදවන බැවින් ජෛව හායනයට ලක් නොවේ. මේ නිසා
ඒවා පරිසරයෙන් ඉවත් කිරීම සඳහා මේ නිසා ඒවා පරිසරයෙන් ඉවත් කිරීම සඳහා දහනය කිරීමට සිදුවේ. දහනය කිරීමට සිදුවේ. එවිට වායුගෝලය දූෂණයට ලක්වේ. වායුගෝලය දූෂණයට ලක්. ඒ වගේම තමයි සමහරක් බහු අවයවික අපි ප්‍රතිචක්‍රීකරණය කරනවා. මෙන්න මේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේදී විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා මේ බහු අවයවක පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සඳහා. එතකොට මේ රසායනික ද්‍රව්‍යයන් කෙලින්ම පසට එකතු කිරීම තුළින් පස සහ ජලය දූෂණය වෙනවා. බැරලෝහ සාන්ද්‍රණය හිමි ඉහළ යනවා. එහෙනම් ලියමු තුන්වෙනි කරුණ. බොහෝමයක් බහු අවයවික ප්‍රතිචක්‍රීකරණයේදී ඒවා පිරිසිදු කිරීමට විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කෙරේ. මේවා පරිසරයට ඍජුව මුදා හැරීම මගින් පස දූෂණයට ලක්වන අතර එමගින් ජලජ පරිසරයේද දූෂණය වේ. එන්න ප්‍රශ්න අංකය 7. පහත එක් එක් බහු අවයවික භාවිතා වන අවස්ථාවන්. පොලිස්ටයිරීන් මොනවාද ගන්නෙ? ඇසුරුම් ද්‍රව්‍ය හදන්න ගන්නවා. ඊගාවට රෙදි නිෂ්පාදනයේදී ගන්නවා. ලියන්න පොලිස්ටයිරීන්. ඇසුරුම් ද්‍රව්‍ය ලෙස රෙදි නිෂ්පාදනයට තාප පරිවාරක ලෙස ඊළඟට නයිලෝන් විවිධ නූල් වර්ග නිපදවීමට ඊළඟට සිරුරට තදවන ඇඳුම් නිර්මාණය සඳහා ඊළඟට ටෙෆ්ලෝන්
ගිනි නිවන බටයින්ගේ ඇඳුම් නිර්මාණයට ගිනි නිවන බටයින්ගේ ඇඳුම් නිර්මාණයට ඒකටම ආහාර පිසින බඳුන් වල ඇතුළත ආලේපනය ලෙස ආහාර පිසින බඳුන් වල ඇතුළත ආලේපනය ලෙස ඊළඟට ටෙරලින් කූඩාරම් රෙදි නිෂ්පාදනයට කූඩාරම් රෙදි නිෂ්පාදනයට ඊළඟට බේක් ලයිට් විදුලි උපාංග නිපදවීම සඳහා විදුලි උපාංග නිපදවීම සඳහා ප්‍රශ්න අංක 8 පොලිප්‍රොප්ලීන් වල පුනරාවර්තන ඒකකයේ සාපේක්ෂ අණුක ස්කන්ධය අහන්න. පොලිප්‍රොප්ලීන් කියන්නේ ප්‍රොපීන් වල බහුවවය විකේ. එහෙනම් කාබන් හයිඩ්‍රජන් මෙන්න මෙතන CH3 මෙන්න මෙයානේ පුනරාවර්තන ඒකකයේ වෙන්නේ. එතන කාබන් 3යි. හයිඩ්‍රජන් 3යි 4යි 5යි 6යි. එන එකක් 12 ගානේ 12 සරත් 3. එකක් එක ගානේ එක් වරක් 6. සාපේක්ෂ අණුක ස්කන්ධ 12 සරත් 3 36යි 6යි 42යි සාපේක්ෂ අණුක ස්කන්ධ එනවා 42. හදාගන්න එක. ඊළඟට අහනවා පොලිප්‍රොපිලීන් වල සාපේක්ෂ අණුක ස්කන්ධය පිළිබඳව අදහස් දක්වන්න. මෙවැනි අණු අති විශාල ප්‍රමාණයක් තමයි බහුවවේවීකරණය වෙලා පොලිප්‍රොපිලීන් හැදෙන්නේ. එහෙනම් මේකේ යම්කිසි ගුණාකාරයක් වෙනවා. සංගණන බහුවවේවිකයක් නොවන නිසා සරල අණු ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ලියමු. පොලිප්‍රොපිලීන් වල සාපේක්ෂ අණුක ස්කන්ධය පොලිප්‍රොපිලීන් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ඉහත අගයමින් කුඩා අගයක් නොවන එහි ගුණාකාරයක් වන විශාල අගයක් වේ.
විශාල අගයක් වේ. ඊගා ප්‍රශ්න ගන්නකො 10 වෙනි එක. බහුවවයවික භාවිතයට යොමු වීමට හේතු. පළවෙනි එක තමයි මොකද්ද මේක? පහසුවෙන් නිපදවාගත හැකි වීම. කියන්නේ නම් පළවෙනි එක පහසුවෙන් නිපදවාගත හැකි වීම. පහසුවෙන් නිපදවාගත හැකි වීම. දෙවෙනි එක මිලෙන් අඩුවීම. මිලෙන් අඩුවීම. ඒ වගේම තමයි එකම බහුවවයවික විවිධ පරාසයක භාවිතා කරන්න පුළුවන්. විවිධ අවස්ථාවන් සඳහා භාවිතා කරන්න පුළුවන්. එන ලියමු. එකම බහුවවයවිකය එකම බහුවවයවිකය විවිධ අවශ්‍යතා සඳහා විවිධ අවශ්‍යතා සඳහා පහසුවෙන් භාවිතා කළ හැකි වීම. ඒ වගේම තමයි භාවිතේ ඊටාත්ම පහසුයි. කියන්න භාවිතේ ඊටාත්ම පහසු වීම. භාවිතේ ඊටාත්ම පහසු වීම. රබර් ආශ්‍රිත නිමි භාණ්ඩ, ටයර්, සෙරෙප්පු, ටියුබ්, සපත්තු, පාපිසි, රබර් හෝස්, මෙට්ට, ගාන වාහන වගේ ඔය එන්ජින් මවුන්ට්, ඊළඟට ටයර් නිෂ්පාදනයේදී යොදා ගනු ලබන ප්‍රධානතම සවිගෙන්නුම් ද්‍රව්‍යයක් තමයි කාබන් බ්ලැක්. කාබන් කුඩු, කාබන් බ්ලැක්. එතකොට එමගින් ඇති වෙන වාසිය මේ කාබන් බ්ලැක් යෙදීම තුලින් යොදා ගනු ලබන අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා රබර් පරිමාව අඩු කර ගන්න පුළුවන්. එහෙනම් ලියමු. කාබන් බ්ලැක් පිරවුම් ද්‍රව්‍ය ලෙස යොදාගත් විට කාබන් බ්ලැක් පිරවුම් ද්‍රව්‍ය ලෙස යොදාගත් විට කාබන් බ්ලැක් පිරවුම් ද්‍රව්‍ය ලෙස යොදාගත් විට ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිතා වන ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිතා වන රබර් ප්‍රමාණය අඩු කරගත හැක. රබර් ප්‍රමාණය අඩු කරගත හැක. 13 වෙනි එක රබර් වල ප්‍රත්‍යාස ගුණය වෙනස් කිරීම සඳහා ගන්න මොනවාද? සල්ෆර්. ඕනේ නම් සෙලේනියම් ගන්නත් පුළුවන්. සල්ෆර් ගන්නවා ඊට අමතරව සෙලේනියම් ගන්නත් පුළුවන්.
ඒ වගේම රබර් වල්කනයිස් කිරීමේදී සල්ෆර් සෙලනියම්. රබර් වල්කනයිස් කරන්න සල්ෆර් සෙලනියම් ගන්න. එනිගාවට බලන්න රබර් වල්කනයිස් කිරීමේදී සල්ෆර් වැඩි ප්‍රමාණයක් එකතු කිරීමෙන් ලැබෙන ද්‍රව්‍ය. සල්ෆර් වැඩිපුර දාපුවම ලැබෙන ද්‍රව්‍යයට අපි කියනවා එබනයිට් කියලා. එනිකම් දඬු ස්වභාවයක් තියෙන ඉතාමත්ම දැඩි බවින් යුක්තයි. එබනයිට්. එහෙනම් රබර් වල්කනයිස් කිරීමේදී සල්ෆර් වැඩි ප්‍රමාණයක් එකතු කිරීමෙන් ලැබෙන ද්‍රව්‍ය ලියාගන්න එබනයිට්. එතෙන්දී තියෙන භෞතික ලක්ෂණයක් තමයි දැඩි බවින් ඉතාමත්ම වැඩි. එහෙම නැත්නම් දෘಢතාවය වැඩි වේ. දැඩි බවින් වැඩි වේ. එහෙම නැත්නම් දෘಢතාවය වැඩි වේ. අහනවා කාබන් බ්ලැක් කියන්නේ මොනවද කියලා. කාබන් බ්ලැක් කියන්නේ සරලවම කිව්වොත් කාබන් කුඩු. කළු පැහැති කාබන් කුඩු. කළු පැහැති රබර් ආශ්‍රිත නිෂ්පාදන වලදී ටයර් විශේෂයෙන්ම යදද්දී අපි ඒ අමුද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම සඳහා යොදා ගන්න ලබන ප්‍රධාන පෙරවුම් ද්‍රව්‍ය. එන ලියමු. මේවා කාබන් කුඩු වේ. මේවා කාබන් කුඩු වේ. අලුත් රුලිකින් ලියන්න. කළු පැහැති ඈ කීවෙනි ප්‍රශ්නේද? 16. දාසෙමනේ තියෙන්නේ. කාබන් කුඩු වේ. ලියන්න. කළු පැහැති රබර් ආශ්‍රිත නිෂ්පාදනවලදී කළු පැහැති රබර් ආශ්‍රිත නිෂ්පාදනවලදී කළු පැහැති රබර් ආශ්‍රිත නිෂ්පාදනවලදී ප්‍රධාන අමුද්‍රව්‍ය වන රබර් ප්‍රමාණය ප්‍රධාන අමුද්‍රව්‍ය වන රබර් ප්‍රමාණය ප්‍රධාන අමුද්‍රව්‍ය වන රබර් ප්‍රමාණය අඩු කරමින් රෙසිනයේ පරිමාව ඉහළ නැංවීම සඳහා රෙසිනයේ පරිමාව ඉහළ නැංවීම සඳහා යොදා ගනු ලබයි. රෙසිනයේ පරිමාව ඉහළ නැංවීම සඳහා යොදා ගනු ලබයි. 17 වෙනි එක. ප්ලාස්ටික් භාණ්ඩ නිපදවීමේ ක්‍රියාවලියකදී එම භාණ්ඩවල හොඳ නිමාවක් පවත්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග. එකක් තමයි මේක රත් කරන්න ඕන. අපිලා ගෙදර කියන ඒවා අපිටත් ඇහෙනවා. right. එතකොට මේ ප්ලාස්ටික් එක හොඳට රත් කරන්න ඕන. කල අච්චු වලට දමද්දී වායු බුබුලු නොරැඳෙන ආකාරයට තියෙන්න ඕන. එහෙනම් ලියමු පළවෙනි එක. ඊ타මත්ම හොඳ ද්‍රව මාධ්‍යයක් පවතින ලෙස ඉතාමත්ම හොඳ ද්‍රව මාධ්‍යයක් පවතින ලෙස
ප්ලාස්ටික් රත් කිරීම. ප්ලාස්ටික් රත් කිරීම. ඊළඟ එක උණුසුම් අවස්ථාවේදීම උණුසුම් අවස්ථාවේදීම උණුසුම් අවස්ථාවේදීම අච්චු වලට වක් කිරීම. අච්චු වලට වක් කිරීම. තුන්වෙනි එක වායු බුබුලු නොරැඳෙන ලෙස වායු බුබුලු නොරැඳෙන ලෙස වායු බුබුලු නොරැඳෙන ලෙස අච්චුවල වූ ද්‍රව ප්ලාස්ටික් වලට අච්චුවල වූ ද්‍රව ප්ලාස්ටික් වලට පීඩනයක් යෙදීම. අච්චුවල වූ ද්‍රව ප්ලාස්ටික් වලට පීඩනයක් යෙදීම. අවසාන ප්‍රශ්නය වඩාත් උණුසුම් ජලය දැමීමට ප්ලාස්ටික් බෝතල් භාවිතය නුසුදුසු වේ. හේතු දක්වන්න කියලා. සමහර බහුඅවයවික තියෙනවා. ඒවා ඉහළ උෂ්ණත්වවලදී හායනය වෙනවා. එතකොට මේ බහුඅවයවිකයේ ඉහළ උෂ්ණත්වයේදී කඩතොළු වෙලා මේකෙන් ද්‍රව්‍ය එන්න පුළුවන් මේ ජලය. එතකොට ඒවා බීම පිළිකාකාරක පිළිකා වලට හේතු වෙනවා. එන ලියමු. ඊ타මත්ම ඉහළ උෂ්ණත්වවලදී ඊ타මත්ම ඉහළ උෂ්ණත්වවලදී ඇතැම් බහුඅවයවික හායනයට ලක් වේ. හායනයට ලක් වේ. එවිට උණු ජලය සමග මිශ්‍ර වී සිරුරට ඇතුළු වීමෙන් අහිතකර සෞඛ්‍යමය ගැටලු ඇති කෙරේ. අහිතකර සෞඛ්‍යමය ගැටලු ඇති කෙරේ. right එහෙනම් අපි අදට මේ පන්තිය මෙතනින් අවසන් කරනවා. බහුඅවයවික